හාමුදුරනේ ඇත්තටම මේ එදාමට අර පළවෙනිම හාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡාවේ ගොඩක් දුරට හිත හැදුනා. ඒක මේ ඒ අහිමිවීම මට ඇත්තටම දැන් දරා ගන්න පුළුවන් නිකන් ඒක නිකන් අවබෝධ වේගෙන එනවා සත්‍ය මොකක්ද කියලා. ඇත්තටම දැන් හිතනවා ඒක සබාදහම කරපු මට ඇත්තටම පරිත්‍යාගයක් කියලා. ඇත්තටම අපි ඒක පස්සේ ගියා නම් මේ තව ජීවිතයට ඇවිලා මේ ඒව ඇදෙන්නෙත් අපේ හිතේ කෑදරකම හින්දානේ. ඒ හිත ඇවිලා ඔක්කොම එහෙම වෙන්නේ ජීවිතේ විඳවන්න වෙනවා තවත් කියලා හිතනවා. ඇත්තටම දැන් ගොඩක් දකිනවා විදිහට. ඒක පෙන්නන දුන්නාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක දකින්න පුරුදුනේ. ඒක නිසා දැන් හිතට දුකක් ආවට අගා වහන්සේ කියපු ඒවා තමයි මතක් වෙන්නේ. විතරව. ඒ ගැනම තමයි මෙනෙහි කරන්නේ. ඒක ටික වචන ටිකෙන් කාටත් පොදු ටිකක් නේ. ඒක එහෙම වුණාට අපිට අවබෝධ කරලා දෙන්න ඒක හිතට වැදෙන්නේ නැහැ. ඊදනේ එහෙම නේද දැන් මම මොකක් හරි අතන ප්‍රශ්නයක් ආවත් ටක් ගාලා ඒක මතක් වෙනවා. ඒ කියන්නේ ඒකම නෙමෙයි ස්වාමීන් වහන්සේගේ ධර්මෙ මතක් වෙනවා. ඊට පස්සේ දැන් තරහ ගියා ටක් ගාලා මතක් වෙනවා මට ඇත්තටම දැන් තරහ ගිහින් මේක නිවා ගන්න ඕන. එහෙම කියලා එහෙම හිත හැදෙනවා ගොඩක් දුරට. ඉතින් මම මහත්තයා මේ තරහ යනවා එහෙම කිය හිටියට ඇත්තටම මගේ ගාව තමයි වැරද්ද තිබිලා තියෙන්නේ. මම නිමුණාම එයා මේක දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණා ටක් ගාලා මම ඒක අමතක කළා ඊට පස්සේ කතා කරපුවාම ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. අද එහෙම ඒක තේරෙනවද තමන්ගේ ප්‍රශ්න තියෙන එක? බාහිර ප්‍රශ්න නැහැ කියලා ඒක තේරෙනවද? කවදාවත් හොයන්න හිතෙනවා නේද? මේක සත්‍ය මොකක්ද කියලා ඇත්තටම අවබෝධ කරගන්න ආසාවක් ඇති වෙනවා. නැත්නම් මට වෙනවා මේ දැන් පොඩි ළමයිට පන්තිකදී ටීචර් වාලා මෙහි ළමයි නැද්ද? මේ ඔයාට ළමෙක් නැද්ද කියලා හිතුව මට ඒ වෙලාවට ඇඬෙනවා. දැන් මට මේ ඒක නිකන් හිත හයිය කරගෙන ඉන්න පුළුවන් ටිකක් තියෙනවා. ඒ වචනේ කියපුවම මට එන නිකන් එන පීඩණයෙන් මානසිකව ටක් ගාලා වැටෙනවා. නමුත් දැන් එහෙම නැති ගතියක් මට පේනවා. ඇත්තටම සබාදහමෙන් දීපු පරිත්‍යාගයක් කියලා හිතනවා වුණානේ. ඔව් ඒක මම දේශනාවල කියලා තියෙනවනේ මේකට හැමෝම එන්නේ මේ පණිවිඩය අහගෙන මේකෙන් නිදහස් වෙන්න. නමුත් මිනිසුන්ට පාර වැරදිලා තියෙන්නේ හැමෝටම. පාර වැරදිච්ච අය තමයි ඉගෙන කියාගෙන කසාද බැඳලා රස්සා කරගෙන ආය පෘථුවියට ණය වෙනවා. ණය වෙලා ආය ණය ගෙවන එක තමයි කරන්නේ මරණකම්. පාර වැරදිලා තියෙන්නේ. මේ පාර වැරදෙන්නේ ඉතින් මේක සත්‍ය ඇහිලා නැහැනේ. සත්‍ය කියන්නේ වැඩි. සත්‍ය කියන එක පොතපතක තියෙන දෙයක් නෙවෙයිනේ. ඒක ජීවමාන ස්වභාවයක්. ඒක ජීවමාන හඬකින් ඇහෙන එකක්. ඒකට තමයි ඒක ප්‍රායෝගික වෙන්නේ. නැත්තම් අර නිකන් ලියවිල්ලක් විතරක් වෙනවා. ඒ බුද්ධ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නිවන කියන එකද? එහෙමද කියන්නේ? බුද්ධ කියන්නේ ස්වභාවයක්. ඒකට අර්ථකථනයක් දුන්නොත් ඒක අසම්පූර්ණයි. ඒ කියන්නේ දැන් වතුර විග්‍රහ කරන්න කිව්වොත් එහෙම අපි විග්‍රහ කරන්න යනවනේ. ජලය කියන්නේ මොකද්ද කියලා හුවොත් එහෙම අපි ජලය විග්‍රහ කරන්න යනවා. නමුත් ඒ විග්‍රහ කරන දේ නෙවෙයිනේ ජලය වෙන්නේ. ඒ වගේ බුද්ධ කියලා කියන්නේ පරිපූර්ණ ස්වභාවය. පරිපූර්ණත්වය.
ඉතින් අර්ථ විදියට ගත්තොත් එහෙනම් බුද්ධ කියන අවබෝධයට කියනවා. අවබෝධයට. මම අර කලින් ඒ දේශනාවලත් කිව්වේ මේ බුද්ධ කියලා කියන්නේ ಗುಣධර්ම ටිකක් කියලා. ಗುಣධර්ම කියන්නේ පුද්ගලයෙක් තුල පිළිතන දේවල් නෙවෙයි ඒවා. මේ ගහකොළ ස්වභාව සෞන්දර්ය මේ සෑම දෙයක් තුළම පවතින ස්වභාවයක්. සමානාත්මතාවය. පොදු බව. අතුරු සිදුරු නැතුව සෑම තැනකම අස්සක් මුල්ලක් නැරම පැතිරී පවතින ස්වභාවයක්. ඒක අර විඥාණයට කොටු වෙච්ච සත්වයින්ට ඒ ස්වභාවය එහෙම ඒක දකින ඒ ස්වභාවය දැනෙන්නේ නැහැ මොකද යාලා හිතකට කොටු වෙලානේ. හිතට කොටු වෙලා හින්දා එයා හදාගත්ත ලෝකයක් කියන ආයතන පහක් සකස් කරගෙන කෘතිමව සකස් කරගත්ත ලෝකයක ඉන්න හින්දා යාට අර සෑම තැනකම පැතිරලා පවතින ස්වභාවය ඒක දකින්න බෑ. නිවන කියන්නේ බුද්ධ කියන එක කියන්න බෑ එතන. නිවන කියලා කියන්නේ මේ ඒකට අර්ථකථන තියෙනවා නේ කියන්නේ වාන කියනවා දස සංයෝජන වලට. මේ කියන්නේ සංයෝජන වලින් නිදහස් වුණා කියන එක. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාස. රූප රාග මාන උද්ධච්ච විඤ්ඤා. දස සංයෝජන වලින් නිදහස් වෙච්ච තැන. 31 තලයෙන් නිදහස් වුණාම පවතින ස්වභාවය එතන ඉන්න කෙනෙක් නැහැ. අතනට යන කෙනෙකුත් නැහැ, එන කෙනෙකුත් නැහැ. ඉරහඳ, තාරකා, ගස්වල, පර්වත එහෙම සත්පුද්ගල සංඥාවක් නැහැ එතන. ඉපදීමක් නැහැ, මැරීමක් නැහැ. සදාකාලික ස්වභාවයක්. ඒකද නිවන ශූන්‍යයි කියලා කියන්නේ. නිවන කියන්නේ ශූන්‍යයි එහෙම. නෑ ශූන්‍යතාවය කියන්නේ නිවන නෙවෙයි. නෑ. ශූන්‍යතාවය කියලා කියන්නේ ඒක වෙන කතාවක්. නිවන තුල ශූන්‍යතාවය දකින්න කෙනෙක් නැහැනේ. ඒතකොට ශූන්‍යතාවයට ඔබෙන් තමයි ඒක පනිවන. ශූන්‍යතාවය කියන්නේ මෙහා තියෙන එකක්. ඒකපර ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් ඕනෙම දෙයකින් අපිට ඕනෙම අවස්ථාවක නිවන දකින්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා දැන් කියනකොට කියනවා දැන් ගන්නෙක් දැක්කා වුණත් අපිට ඒ අවස්ථාව වුණත් නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒ මොකද ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ? ඒක අවස්ථා සම්බන්ධයත් එක්ක කියන්නේ ඒක පැහැදිලිමද? ඒ වගේ තමයි. ඒ කියන්නේ ඒක මං කියපු එකද? මට එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට ඕනම් ගහකින් වුණත් මලකින් වුණත් ඒ අවස්ථාව මොන අවස්ථාවද දන්නේ නැහැ. කොතනද දන්නේ නැහැ. කාගෙන්ද දන්නේ නැහැ. එහෙම මට ඇහිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නිවන් දකින්න ඒ වගේ අවස්ථාවක වුණත් හේතුඵල සකස් වෙන්න පුළුවන් කියන එකද එහෙම? ඔව් එහෙම වෙන්න පුළුවන්. නිවන කියන්නේ නිවන අපි පැත්තකට දාලා ඊට මෙහාට වෙලා කතා කරමු. නිවන ගැන අපිට විග්‍රහ කරන්න බෑනේ ඒක. ඒක වචන වලට පෙන්නන්න බැරි තරම්නේ. ඒක වචන වලට හැරලුත් ඒක අපිරිසුදු වෙනවා. ඒක මාර්ගයේ ඉන්න කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතනදි කියන්නේ මේ ඒක මැසේජ් එක පණිවිඩය එන්න පුළුවන් ඒ ඕන විදිහකින්. පුද්ගලෙක් විදිහට එන්න පුළුවන්. මම කිව්වේ ගහකින් කොළයක් වැටෙන සිද්ධියක් පවා අවබෝධයටපත් වෙන්න හේතුවක් කියලා. මෙතනදී අවබෝධය කියලා කියන්නේ මේ ලෝකේ යථා ස්වභාවය නිරුද්ධ වීම, නිරෝධය, ප්‍රත්‍යක්ෂ වීම, නිරෝධය බවට පත් වීම.
සත්පුද්ගල සංඥාවෙන් බැහැර වීම, ඉවත් වීම. නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිසිඳ දැකීම. ඒක සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක්ට හේතුවක් වෙන්න පුළුවන් මේ පොඩි සිද්ධිය පවා. අය අඟුල මේ පටාචාරාවගේ කතාවස්තුවේ තියෙන්නේ පටාචාරාව හඳ ඇති රාත්‍රියක 15ක දවසක උණ පුරුකකින් වතුර ගෙනියනවා. එතකොට උණ පුරුකෙන් වතුර ගෙනියනකොට මේ උණ පුරුකේ හදපු බාල්දියක් කියලා කියනවා. එතකොට ඒකේ අඩියක් තියෙනවනේ. අඩිය තියෙන නිසා ඒකේ ජලය රැඳිලා තියෙනවා. ජලය තියෙන නිසා හඳ එළියකට වැටිලා තියෙනවා. ඉතින් ඒක මෙයා දකිනවා. දැකගෙන යනකොට එකපාරටම අර බාල්දිය අඩිය ගැලවෙනවා. අඩිය ගැලවෙනකොට වතුර ටික හැලෙනවා. වතුර ටික හැලෙනකොට හඳ එළියත් හඳේ ඡායාවක් නැතුව යනවා. එතකොට උණ පුරුකයි සඳ එළියයි බාල්දියයි කියන කාරණා තුන නිසා තමයි අර යමක් තියනවා කියලා විද්‍යමාන වුනේ. තේරෙනවද? ඉතින් ඒක අපිට ගලපන්න පුළුවන් ඇසයි රූපයයි විඥානයයි කියන මේ තුන නිසා තමයි මෙතන යමක් ඇත කියලා තියනවා කියලා අපිට පෙන්නන්නේ. එතකොට මේ නාම රූප පරියාය ලියාගත්ත කෙනෙක්ට නාම රූප පරියාය පරිච්ඡේදය ගැන අවබෝධය තියෙන කෙනෙක්ට ඒ කියන්නේ සිත සකස් වෙන විදිහ. සිත කියන්නේ මොකද්ද? සිත කොහොමද සකස් වෙන්නේ? සකස් වෙන තැන. මේ හේතු ටික අවසන් වීමෙන් ඒ සිතත් එතනම අවසන් වෙනවා. අර එතකොට රූපය තනිව හැසිරෙන්නේ නැහැ නේද? ඇහැට විතරක් ඒ කියන්නේ ඇහත් බාහිරත් කියන අභ්‍යන්තර බාහිර කියන මේ දිත්තේ නිසා විඥානය සකස් වෙනවා. එතකොට එකක් නිසා නෙවෙයි. එතකොට එකකට එකක් පටිච්චන්න වෙනවා. මේ පටිච්ච වෙනවා. පටිච්චන්න නෙවෙයි පටිච්ච වෙනවා. හේතු වෙනවා. අර මේ උණ බාල්දිය උපමාව වගේ. ඉතින් මේ උපමාව ගැලපුවා මේ සිත සකස් වෙන තැනට. නම් මේ සිත කියන එකක් තියෙන දෙයක් නෙවෙයි හේතු නිසා දැන් පේනවා කියන හිත ඒක ඇත්තටම තියෙන එකක් නෙවෙයි එක දිගට පවතින එකක් නෙවෙයි ඒ වෙලාවේ සකස් වෙන හේතු නිසා මේ පෙනීම කියන එක තියෙනවා. ඒක එක දිගට කාලයක් තිස්සේ තියෙන පෙනීමක් තියෙනවා නෙවෙයි මේ. ඒ මොහොතේ ඒ වෙලාවේ හේතු අනුව සකස් වෙනවා. නමුත් දැන් රැවටෙනවනේ එක දිගට තියෙන හිත මේ ඇහැකින් අපි බලනවා කියලා. නේද? කුඩා කාලේ ඉඳලා මේ වෙනකන් තිබිච්ච ඇසකින් අපි ලෝකෙ බලනවා. ඒතර බලන්න කලිනුත් බලන රූපේ තිබුණා. බලන කොටක් තියෙනවා. බලලා ඉවරලා යන කොටක් තියෙනවා කියන රැවටෙනවා නේද? බලන්න පෙර තිබුණා බලන කොටක් තියෙනවා. බලලා ඉවර වෙලා යන කොටක් තියෙනවා. අනේ කාල තුනට අපි එතෙන්දී රැවටෙනවා. අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු කියන. අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු. නමුත් දැන් මෙතනදී අන්නේ කාල තුනට අපි රැවටෙනවානේ. ඒ රැවටෙන ස්වභාවය පිළිසිඳ දකින්නකොට ඒ කියන්නේ විදර්ශනා කරනකොට එයාට මේ උණ පුරුකේ උණ බාල්දියේ සිද්ධිය සිද්ධ වෙනවා. එතෙන් දිහාට මේ දෙක මේ වෙච්ච ඒ සිද්ධිය මේ කමඨහනක් වෙනවා අවබෝධයට rahat වෙන්න. එයා ඒ කියන්නේ මේ ඇත්තටම තියෙන හිතක් නෙවෙයි මේ හිත මේ වෙලාවේ අවිද්‍යාවෙන් සකස් වෙන එකක් කියන එක එයා ප්‍රඥාවෙන් දකිනවා. එතකොට සියල්ල අතහැරෙනවා. ඉතින් මේ වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක විදර්ශනාව මත ඉන්න කෙනාට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක විදර්ශනා මාර්ගයේ වඩන කෙනාට මේ ආර්ය ප්‍රතිපදාව යන කෙනාට ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධ අපිට කියන්න බෑ. ඒක කෙනාට අනුව තමයි වෙන්නේ. අවබෝධය කියන එක හම්බුවක්. ප්‍රත්‍යක්ෂය කියන එක හම්බුවක්. ඒක හම්බුව කියන්නේ හම්බුවකට. ඒක අවබෝධය කියන එක අවබෝධ කරගන්න දෙයක් නෑ මෙතන එහෙම.
අවබෝධ කරගන්න කෙනෙකුත් නැහැ, අවබෝධ කරගන්න දෙයක්වත් නැහැ. ශ්‍රවණයක් විතරයි තියෙන්නේ. අවබෝධ කරගන්න මොන හරි දෙයක් අපි කරන්න ඕනි, වඩන්න ඕනි කියලා දැනෙනවා නම් ඒක තමයි ඔබේ දුර්වලතාවය. ඒ දුර්වලතාවයේ ප්‍රමාණයට තමයි එහෙම දැනෙන්නේ, මාර්ගයක් පේන්නේ අපිට. අවබෝධය ධර්මය අවබෝධ කරගන්න ඕනි මට. එහෙම එකක් දැනෙනවා නම් එයා එක්කෙනා ඒ වෙනුවෙන් මේ යමක් කරන්න ඕනේ. ඉතින් ඒ මම එදා කිව්වේ Tamanට පේන ටික කරන්න කියලා. නමුත් මාර්ගයේ වඩන කෙනත් අවසානයේ එහෙම එකක් වෙලා නැහැ. ඉතින් ඒක කිව්වට තේරෙන්නේ නැති නිසා තමන්ගේ හැටියට තමන්ට හිතෙනවා නම් ධර්මය අවබෝධ කරගන්න මම තව මදි, තව මේක අවබෝධ කරගන්න ඕනි කියලා එහෙම එකක් දැනෙනවා නම් එයාට මාර්ගයක් තියෙනවා නේද? ඒ නිසා එයාට අපි මාර්ගයක් පනවනවා. ඒ ඔහු ඉන්න තැනේ හැටියට. නමුත් මේ මාර්ගය ඒක තමයි මම කිව්වේ අර කුසල් මාර්ගය. කුසලයේ වැඩෙන විදියට මේ කටයුතු කරන විදිය. මේ මාර්ගය යනකොට ඒ වගේ ඉතා සුළු හේතුවක් වුණත් Taman අවබෝධයට හේතු වෙන්න පුළුවන්. සුළු සිද්ධියක් පවා. දැන් සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් එහාට යන්න නම් පෞද්ගලික දැන් අපිට සාමාන්‍යයෙන් තරහ යනවා. එතකොට දැන් මගේ මොකක් හරි අඩුපාඩුවක් නිසා මහත්යම හරියක් කියලා බානිනවා. එතකොට ඒක පස්සේ අපි දුවනවා ස්වාමීන් වහන්සේ අතට දවස් දෙකක් තුනක්. අරක මතක් වෙනවා. ඒක දුක හිතෙනවා. තරහ යනවා. මේ අපිට ඕනේ ඒක මේ හදාගන්න ඉන්නකොට ඒක කරගන්න හරි අමාරුයි ස්වාමීන් වහන්සේ දෙන්නේ නැහැ හිත. ඒ අවුරුදු 10-15 කෙනෙක් හොයලා ඇත්තටම මේ හෙව්ව කෙනා නෙමෙයි හම්බෙන්නේ හැසිරෙන්නේ. ඒ අපි හිතනවා මෙහෙම හැසිරෙයි මෙහෙම කියලා ඒකට ඒ හෙව්ව කෙනා නෙමෙයි අපිට හම්බෙලා තියෙන්නේ. එහෙම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒකනේ මේ කියන්නේ. එහෙම හම්බ වෙන්නේ අපි හිතනගෙන පේන රූපේ නේ. රූපේ කියන්නේ මායя. ඔයාලා මායයත් එක්ක තමයි ඔය ඉන්නේ. නේද? අපිට තරහ යනකොට ස්වාමීන් වහන්සේ ඒක අපි අවබෝධ කරගන්න මේක තරහ කියනක මම දන්නේ ඔයාලට ඒක තරහ මොන වගේ මටත් තරහ යනවා. මට තරහ ගියොත් එහෙම මේ ඉන්න ස්වභාවයනේ ඒක සම්පූර්ණ වෙනස් වෙනවා. හැබැයි ඒක අපිට සිද්ධියක් විතරයි. ඒක සිද්ධියක් විතරයි අපිට. ඒක එතන වුණා බුවක් තිරක් කෑවා කියලා ගැහුවට පස්සේ අපි ආපහු ඒක දිහා බලන්නේ නැහැ. අනේක සම්මත අපිට තියෙන දරවලම අන්නේ ඒක තමයි. ඔව් අපිට අරක මේ එනවා ස්වාමීන් වහන්සේ ආපස්සට මේ එනවා දැන් අවුරුදු ගානකට කලින් කරපු දේ පවා එන්නම් අර මතක් වෙනවා අපේ දුර්වලකමයි. ඒක තමයි තමන්ගේ හිත සසරේ තියෙන ප්‍රමාණය. ඒ සාපේ ප්‍රමාණය පේන්නේ. ඒක තමයි සසර කියන්නේ. හිත අතීතයට දුවන ප්‍රමාණය කොච්චර දේ ප්‍රමාණයට සසර පවතිනවා. ඒ චිත්තක්ෂණ ටික අරගෙන බැලුවොත් එහෙම කල්ප කියන්නේ හිතා ගන්න බෑ. ඒ ප්‍රමාණයට අපි සසර දුවනවා එහෙනම් සාරණ. ඒ ප්‍රමාණයට සසර. ඒ කියන්නේ ඒක පැහැදිලිවම අපි කියන දේත් එක්ක ඉතාම පැහැදිලි වෙන්නේ. අවුරුදු ගානකට කලින් හිටපු ඒ වෙච්ච සිද්ධිය ඒ සිද්ධියට මුහුණ දුන්න කෙනත් ඒ දෙකම එතන අවසන් වෙනවනේ. ඉතින් අද ඒක ආපහු මේ අද අපිට ඒක ආය මතකයකට ඇවිල්ලා ඒක ජීවමාන වෙනවා කියලා කියන්නේ ඒ රවටිච්ච ප්‍රමාණය. ඒතකොට අපි සසර කොච්චරද අපි ඉන්නේ එතකොට අපි දැන් මෙතන නෙවෙයි ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. චුරුවල ආත්ම කීයක් පිටිපස්සේද ඉන්නේ. ඒකනේ මේ ශරණය කියන කතාව ඇහෙන්නේ නැත්තේ. ඒ කියන්නේ සසර ආපස්සට යනවා කියන ස්වාමීන් වහන්සේ.
සසරේ අපි ආපස්සට යනවා කියන එකද? නෑ ආපස්සට යමක් නෙවෙයි. එහෙම හිතන්න පුළුවන් ඒක. ඒ කියන්නේ වචනේ ඇහෙන්නේ නැහැ නේද? එතන ඉඳි තේරෙනවද? එහෙමයි. ඒතර බුදුන් පහළ වෙන්නේ මේ මොහොතේනේ මේ ශනේ. ඒතර බුද්ධෝත්පාද ශනේ පහළ වෙන්නේ නැහැ. නෑ සාම. කවදාකවත්. එහෙමයි. ඒතර සසරේනේ අපි. එහෙමයි මම තේරුණා. බුද්ධෝත්පාද ශනේ පහළ වෙන්නේ නැහැ මෙතනට එන්න ඕනේ. ඒතකොට ඒ වැච්ච වැරද්ද එතනට යන්න ඕනේ. ඒ වෙච්ච තැනට ගිහිල්ලා එතන ඒක එතනින් ඒ වෙච්ච විසිද්ධිය වෙච්ච තැනට අපි යනවා. පුබ්බේ නිවාසානුසති ඥානෙන් එතනට යන්න පුළුවන්. එතනට ගිහිල්ලා එතන රැවටිච්ච තැන ඒ උපාදානය අපිට මෙතන ඉඳලා පුළුවන් ඒක ගන්න. උපාදානය එන්නේ ඒක ගලවන්න. තමන්ගේ දුර්වලතාවය පිළිගන්න ඕනේ. දැන් තරහ යන්නේ එක්කෝ තමන් නියතමානී වෙන්න කැමති නැහැ, එක්කෝ වරද පිළිගන්න කැමති නැහැ. නැත්නම් මම නිවැරදි කියලා ඔප්පු කරන්න හදනවා. අනේකා වැරදි මම හරි කියන එක ඔප්පු මමනේ ඉන්නේ හැමතැනම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඔයද මමනේ ප්‍රශ්නේ. එහෙමයි. ඒ වෙච්ච සිද්ධිය මොකක් වුණත් එතන ඉන්නේ මම. මූලික වෙලා තියෙන්නේ මම ඒතකොට. ඉතින් මම නැති කරන විදිහක් නේ අපි මේ කියන්නේ. මම මරණ විදිහක් නේ කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට මම මරණ විදිහට දැන් එතනදී ඔය සිද්ධිය අවුරුදු ගානකට කලින් සිද්ධියට ගමුකෝ මොකක් හරි වෙච්ච සිද්ධියක්. ඒ සිද්ධිය ගාවට ගියාම එතනදී මම සකස් වුණේ කොහොමද කියලා බලනවා. පරණ සිද්ධියකට අද අපි රණ්ඩු වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් ඒ සිද්ධිය වෙච්ච තැනටම ගිහිල්ලා බලන්න. එහෙමයි ඒක විදර්ශනාවෙන් කරන්නේ. ඒ සිද්ධිය වෙච්ච තැනටම ගිහිල්ලා ඒ වෙච්ච තැන හැදුවාම එතකොට හරි එතන ඒක ඉවරයි. එතන මේක අවසන් කරන්න ඕනේ. ඒකට මහා ප්‍රභු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මම එහෙම කරලා තියෙනවා. ඒකට කියන්නේ කාලතරණය කියලා. ඒක වැඩක් නැහැ. ඒකට ඕන දෙයක් මේකේ කාලය සහ අවකාශය කියන මායාවෙන් නිදහස් වුණාම එහෙම කරන්න පුළුවන්. ඉගෙන අපි කාලයෙන් නිදහස් සෝවාල කාලයට අහු වෙලා සම්මතින් කියන්නේ එහෙම. ඒකනේ කාලයට අහු වෙච්ච නිසා තමයි දැනෙන්නේ. ඒකට අවුරුදු ගානකට කලින් හිටපු කෙනානේ මේ තාම ඉන්නවා කියන එක දැනෙනවා. අපිට මට අතීතේ මට එහෙම ගන්න බෑ අතීතේ. අතීතය කියන එක නිකන් එහෙම එකක් දැනෙන්නේ නැහැ. සිද්ධි ටිකක් තියෙනවා. ඒ සිද්ධි මතක් කරොත් මතක් කරන්න පුළුවන්. යරන්නේ ඒ තුල ජීවමාන ස්වභාවයක් අපිට ගෙනත් දෙන්නේ නැහැ. ඒක සජීවී බවක් නැහැ. ඒක නිකන් මැරිලා තියෙනවා. මැරිච්ච සිතුවිලි ටිකක්. ඒකේ හැමම තමයි. ඒ මැරිච්ච සිතුවිල්ලකට අපිට මැරිච්ච සිතුවිල්ලකට පණ දෙන්න බෑ මොන විදිහකින්වත්. මේ පණ දෙන්නේ අවිද්‍යාව නිසා. ඒතොර අන්න එහෙම මේ වගේ සිද්ධිවලදී එහෙම විදර්ශනා කරන්න ඕනේ. ඒ අවබෝධය නැතිකම අධිකම. ඒකෙන් තේරුම් ගන්න ඕනේ තමන් ඉන්න තැන ඒතොර. තමන්ගේ දුර්වලතාවය. තමන්ගේ කුහකකම, ඉල්සියාව, කපටිකම, ලැජ්ජාව, බය, තමන් උසස් කොට අනුන් පහත් කොට දැකීම, කාමයේ අරතිය, සාවිපාසාව, තෘෂ්ණාව, තීන මිද්දේ කියලා තියෙන්නේ දසමාර්ගය. ඒ දසමාර්ගය තමයි මේ විදිහට සකස් වෙන්නේ. දසමාර සේනාව. ඒ වෙලාවට මේක මේ මාර්ගයේ ඉන්න කෙනෙක්ට ඒ ඉන්න තැන හැටියට ඉතින් මේක කියෙන්නේ මේ ඒ වගේ වෙලාවට ඒ සිත දැකීම ප්‍රමාණවත් මම කියන්නේ. ඒ තරහව නැති කරන්න යන්නේ නැහැ අපි. වෙන සිද්ධිය දිහා අපි බලන් ඉන්නවා සිහියෙන්. තරහ පාලනය කරන්න යන්නේ නැහැ. ඒක එළියට දානවා.
නමුත් ඒක දකිනවා අපි. ඒ සිද්ධිය වෙලා ඉවර වෙලා හරි කමන්නේ මේ මගේ අතින් වැරද්දක් වුණා කියන එක. මේ වෙලාවේ මගේ අතින් වැරද්දක් වුණා මේ මම මෝඩ වුණා මෙතනදි මමත්ය නිසා තමයි මේ සිද්ධිය වුණේ කියලා. ඒ සිද්ධිය වෙලා පස්සේ දැක්කත් ඒකත් ප්‍රමාණවත්. ඒකත් ප්‍රඥාවක්. ඒතර ඒක කුසලයක් බවට පත් වෙනවා. ඒ කුසලයේ කුසලයක් බවට පත් වෙනවා. කේන්තිය කියන එක ඒ කුසලයේ බවට පත් වෙනවා. ඒකේ මට චූට්ටක් කේන්ති ගියාම අපේ මහත්තයට ඒ වගේ 10ක් කේන්ති යනවා. ඉතින් අර මේ බණ අහපු යෝගින් වැඩක් නැහැ ඒතකොට. ඒක තමයි. මට එහෙම වයින්නවා. ඔය අහන බලවලින් වැඩක් නැහැ. ඒක ඉතින් තරහ ගියවලාට කියන්නේ එහෙම ඔයා කියන්නේ. ඉතින් මේ සමහරට ඒක මේවා වෙලා එනකොට ඉතින් මම කොහොම හරි ආපස්සට යනවා. ඒ කියන්නේ මම අඩු කර ගන්නවා. ඒ වගේ දේවල් ඉතින් වෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ. විගරට දුවන්නේ නැහැ. ඒවා ඉතින් වෙන්න එපා. ඉතින් රත්තරන් උනත් කල්ලු දෙකක් අතේ දැම්මම ගැටෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. රත්තරන් හදලා දැම්මා. එයාට අමතක කරන්න බෑ දැන්. අද හවසට ගෙදර එනකොට එයා යථා ස්වභාවයට එනවා. ඒ කියන්නේ මොකුත් නැහැ. ඒව මොකුත් මතක නැහැ, මතක් කරන්නේ නැහැ. මගේ හිතේ තමයි එහෙම තියෙන ස්වාමීන් වහන්සේ. ඒතකොට එළියේ ප්‍රශ්නයක් නෙවෙයිනේ ඔක. තමන් ගාවනේ තියෙන්නේ. එහෙමයි. ඒක තමන්ගේ පැත්තෙන් තමයි ඔක ලියා ගන්න ඕනේ. ඇලිමක් තියෙද්දි ඉඳීමක් තියෙනවා. තමන්ගේ පැත්තෙන් ඒක ලියා ගන්න ඕනේ. ඒ සිද්ධිය වෙනකොට වෙනලා ඉවර වෙලා අපි දැනගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිද්ධිය වෙනකොටම දැනගන්නවා. තවත් මොහුකුරා යනකොට සිද්ධිය වෙන්න කලින් දැනගන්නවා. ඒතකොට නතර වෙනවා. එතනට එන්න ඕනේ. කියන්නේ විඥාන ක්‍රියාකාරීත්වයට ඇදිය ප්‍රඥාවී ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා. ඉක්මවා යනවා. විඥාන ක්‍රියාකාරීත්වය ඉක්මවා යනවා. ඒතකොට විඥාණයට අපි මෙහෙවන්න බැරුව යනවා. පේනවා අපිට ඒතකොට. එතකොට එයා අපිව රවට්ටන එක අතාරිනවා. මාරය අතුරුදහන් කරනවා. සූත්‍ර පිටකේ තියෙන්නේ මාරය මම නුඹ අඳුනමි මම ඔබ අඳුනගත්තා කියලා. එතකොට මේ මාරය අතුරුදහන් වුණා කියලා තියෙනවා. එළියේ මාරෙක් ගැන නෙවෙයි කියන්නේ. ඉතින් එහෙම වෙන එක හොඳයි. තමන්ව පරීක්ෂා කරගන්න පුළුවන්. ඒතකොට කේන්තිය තියෙද්දි කේන්තිය තියාගෙන ඒක ඇතුලේ තියාගෙන ඒකට ප්‍රතිවිරුද්ධව අපි හැසිරෙනවා. ඒ කියන්නේ ඇතුලේ ගිනි ගන්නවා. ඉරිසියාවෙන් පුපුරනවා, වෛරයෙන් පුපුරනවා. මම තේ එකක් හදලා ගිහිල්ලා දෙනවා. අන්න ඒ වගේ ප්‍රතිවිරුද්ධ බලයක්. ඒක හරි ප්‍රැක්ටිකල් හරි සාම සරල දේවල්. ඒකට ප්‍රතිවිරුද්ධ ඒකට ඉතින් සෙල්ලම් නැහැ. ඉතින් ඒකට ලොකු හයියක් තියෙනවා. අපි නම් ඒව කරලා තියෙනවා. ඒ වගේ දේවල්. තමන්ව සම්පූර්ණ තමන්ව පාපිස්ස වෙන්න ඕන. ඔව්. මම කරපු කීපුවම ලෝකෙට ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරලා තියෙනවා. ඒකින්ද අපිට මුකුත් කරන්න බෑ කාටවත්. ඒ කියන්නේ ලෝකෙට මිනිස්සෙට නිර්වස්ත්‍ර වෙන්න පුළුවන් ලෝකෙ ඉදිරි එකපාරයි. ආ දෙපාරක් නිර්වස්ත්‍ර වෙන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ එකක් කියන්නේ. සමාජයේදී තමන්ගේ ඇඳිවත ගැලවිලා බිමට වැටුනොත් ඔහුට ආය වහගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක පිළිගන්න ඕනේ. ඒක බාර ගන්න ඕනේ. එතකොට ආය යාට දෙපාරක් නිර්වස්ත්‍ර වෙන්න අවශ්‍ය නැහැ. ඒක උපමාවක්. අන්නේ විදිහට තමන්ගේ දුර්වලතාවය ඇතුලේ හොඳ තියුණාම නරක මේ ටික තමයි අපි එළියට දාන්නේ. නරක ඇතුලේ තියාගෙන හොඳ එළියට දානවා. දැන් මේකෙන් කියන්නේ නරක එළියට දාන්න කියන එක කියන්නේ මේ තරහක් ආවොත් ඒක එළියට දාන්න කියන එක නෙවෙයි. ඒකට ප්‍රතිවිරුද්ධව බලයක් අපි කියන්නේ
ඔයාලට වෙලා තියෙන්නේ දැන් හිත කියන එකයි මේ වචන ඇහෙනවනේ. වචනය ධර්මයයි. දැන් අපි වචන ටික ගමු ධර්මයේ විදිහට, සත්‍ය විදිහට, ප්‍රඥාව විදිහට මේ කියන වචන ටික. එතකොට අර තරහව එන එක, ඒ වගේ ප්‍රශ්නවලදී ගැටෙන එක අපි ගමු විඥාන මායාවේ ක්‍රියාකාරීත්වයේ විදිහට. හරිද? එතකොට දැන් මායාවේ ක්‍රියාකාරීත්වය වෙනම පේනවනේ ප්‍රඥාවට. පේනවා. එතකොට මෙහෙම වෙනම පේනවා කියලා කියන්නේ අපිට පුළුවන් එතකොට ප්‍රඥාවෙන් ඒකට ඒ කියන්නේ දැන් කවුරු හරි පාරේ යන මිනිස්සෙක් ගෙදර ඉස්සරහ නතර වෙලා බයිනවා අපිට ඕන ඇයිට ප්‍රතිචාර දක්වන්න පුළුවන් නැත්නම් පාඩුවේ මේ ඉදලක් කරන් මුදලතු ගන්න පුළුවන්. අන්න එතකොට මොකද වෙන්නේ? අර මිනිස්සයා මූට වැල්ල වැඩක් නැහැ කියලා යන්නේ වගේ එකක් වෙනවා. එහෙම තමයි වෙන්නේ. විඥානයේ ප්‍රතිවිරුද්ධ බලයක් හදාගත්තා නම් හරියට සමහරවිට. නෑ විඥානයේ විරුද්ධ බලයක් හදා ගන්නවා කියන එක නෙවෙයි කියන්නේ මේ. දැන් ඔය විඥානයේ කියලා පැත්තට දැන් ඔය කෙලෙස්නේ. කෙලෙසයක් නේ සකස් වෙන්නේ. අවිද්‍යාව නිසා සකස් වෙන ස්වභාවය මමත්වයේ මම කේන්ද්‍ර මමත්වයේ සක්කාය දිට්ඨිය කේන්ද්‍රගත වෙලා සකස් වෙන අකුසලයක් නේ ඔය. ඒකට ප්‍රතිවිරුද්ධ අපි කුසලයක් හදනවා. ඒකයි කියන්නේ. කුසලයක්. ඒක හිතන එකක් නෙවෙයි මේ කියන්නේ. හිතන එකක් නෙවෙයි මේ වචන අහලා හිතන එකක් නෙවෙයි කියන්නේ. හිතින් හදාගන්න ඒවත් තියෙනවා. දැන් මේවා අහලා ඉවරලා හැඩයක් හදාගන්නවා විඥානයේ විසින්ම මනස විසින්ම මේ වගේ කියලා. එහෙම එකක් නෙවෙයි කියන්නේ. මේක කියන එක තේරෙන්න ඕනේ. ඒකයි අර කෙලිම වචන වලින් නොකිය උපමා වලින් කියන්නේ. වචන වලින් කිව්වහම වචන ටික යන්නේ. එතකොට ඒක දැන් අපිට මේ වගේ වයින් වෙලාවක මම කිව්වා ඒ වගේ ප්‍රශ්නයක් එන වෙලාවක අපි මේ එතෙන්දී වෛරය එන වෙලාවට අපි එතන මෛත්‍රිය පතුරවනවා. මේකත් හරිය නේ වචනේ. එතකොට වෛරය කියන එකට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය. ඒක මෛත්‍රිය කියන එක අපි මේ හිතන එකක් නෙවෙයි. ඒක ක්‍රියාවෙන් අපිට කරන්න පුළුවන්. මම අර කිව්වේ දැන් වයින්නවා. වයින්නකොට තේ එකක් හදාගෙන ගිහිල්ලා තියෙනවා. සමහරවිට තේකින් ගහින්න පුළුවන් මොනට. එතකොට ගිහිල්ලා මේ ඒ විදුරු කරු ටික අයින් කරලා දාලා ඒ තේ වැටිච්ච තැන සුද්ධ කරනවා. අන්න එහෙම එකක් කියන්නේ. එහෙම එකක් කියන්නේ. එතකොට එතන අන්න ඒ වගේ ප්‍රතිවිරුද්ධව කුසල් මාර්ගයේ වැඩ නේදී. එතකොට මේ පැත්ත මාර්යා එතකොට කුසලයේ තමන්ගේ පැත්තේ කුසලයේ බලවත් වෙනවනේ. දැන් මේ එළිය කෙනෙක් එක්ක නෙවෙයිනේ දැන් ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. අපි රැවටිලානේ හදාගන්නේ මේ මහත්ය අරගෙන මේකයි කියලා. නමුත් එළිය කෙනෙක් එක්ක නෙවෙයිනේ ඇත්ත කතාව. මම විසින් හදාගන්න එකනේ. දැන් ඉස්සෙල්ලම ඔය කට්ටිය ගතින් කියුනේ දැන් කලින් හිතාගත්ත කෙනා නෙවෙයිනේ හම්බුනාම ඉන්නේ. ඒක ඇත්තටම එහෙම කෙනෙක් එළියේ නෑනේ එතකොට. මම හදාගත්ත කෙනා ඉන්නේ. එතකොට එයා වෙන්නේ මට විතරයි. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මේ ඒ කන්නාඩියෙන් පේන රූපය ගැන මම තක්සේරුවක් දෙනවා වගේ වැඩක් කරන්නේ අනන්‍යතාවයක් හදාගන්න. ඒක වැඩි වාලයි කසාද බැඳලා ඉන්නවා කියන්නේ රැවටිලා ඉන්නේ මායයත් එක්ක ඉන්නේ. දෙන්නට දෙන්න රැවටිලා. දෙන්නට දෙන්න රැවටිලා සුවං වින්දනයක් තමයි කරලා තියෙන්නේ. ඒක මාර කතාවක්. ස්ත්‍රී පුරුෂ භාවය කියන එක බාහිරින් පවතින දෙයක් නෙවෙයි. දැන් ඕක ගොඩක් බලපාන්නේ ওই ස්ත්‍රී පුරුෂ භාවයත් එක්කනේ. මම ස්ත්‍රිය නැත්තම් පුරුෂයා කියලා හිතනවා. ඒතර ස්ත්‍රී පුරුෂ භාවය කියන එක මේ කය දන්නේ නැහැනේ. කය ස්ත්‍රියගේ කය ස්පර්ශ කරත් පුරුෂයාගේ කය ස්පර්ශ කරත් මස් කයක් නේ අහුවෙන්නේ. එක එකම පදාර්ථ ටිකක් නේ තියෙන්නේ. ඒතර මට ඉදිරියෙන් හම්බ වෙන ස්ත්‍රියක් මම හිතනවා මේ රූපේ ස්ත්‍රී කියලා. මම දිහා බලනකොට මම හිතනවා මේ මම පුරුෂයා කියලා. එහෙමනේ ස්ත්‍රී පුරුෂ භාවය දිත්තේ සකස් වෙන්නේ. ආධ්‍යාත්මික බාහිර. ඇත නැත. උස මිටි කළු සුදු කැත ලස්සන. දුර ළඟ.
අඳුර ආලෝකයේ උදිත්වයේ එළිය තියෙන එකක් නෙවෙයි. නමුත් දැන් ඔයාලා ඇහැ කනත් එක්ක එළියට ගැට ගහලා තියෙන්නේ. ඒක තමයි මායාවට අහු වෙනවා කියලා කියන්නේ. එතකොට හදාගන්න රූපේ බාහිරින් තියනවා කියලා රැවටෙනවා. රැවටිලා ඒක අල්ලන්න යනවා. අල්ලන්න ගියාම ඇල්ලුවට පස්සේ දැනීමක් නැති වෙනවා. මේක ඇල්ලුවා මේක මුදුද මෙලෙක්ද ස්ත්‍රීද පුරුෂද රාස්නේද ඊතලද එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේත් අපේ මනසින්නේ. ඒකනේ අය කියන්නේ උදාහරණයකට මේ අර බල්ලා මස් කට්ට කනවා ඒකේ මස් තියනවා කියලා හිතාගෙන. ඌ ඒක හපන්න ලේව ගන්න පිපාසය වැඩි වෙනවා. ඊට පස්සේ ඌගේ විදුරු මහල් මේ තුවාලේලා ලේ ගලනවා. ඊට පස්සේ ඌ හිතනවා මේ ලේ රහ එනකොට මේ මස් කට්ටෙන් තමයි මේ ලේ රහ එන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? ඌගේ තරහව, වෛරය, ද්වේෂය වැඩි වෙනවා. කටුකන බල්ලු සරයි කියන්නේ. ඉතින් ඒකම තමයි වෙන්නේ ඔය. ඒකම තමයි ඔයාලට වෙලා තියෙන්නේ. ඒව තමයි ඔය යන්නේ. ඒක මොකද දැන් ඔය කට්ටිය මොනවා හරි හුදකලාව හරි පාළුව හරි තනිකම හරි සංයෝගයට දෙයක් නේ හොයන්නේ හෙව්වේ. ඔය කට්ටිය රැකවරණේ හරි මොකක් හරි සංයෝග වීමට යමක් සෙවීම. සෙව්වා. ඒ සංයෝග වීමට එකක් හොයාගත්තා හම්බුණා. නමුත් ඒ සංයෝගයේ ඇතුලේ කාලයක් යනකොට තේරෙනවා මම හිතපු එක නෑනේ මම මේ හම්බ වෙන්නේම නෑ. තවත් හොයනවා. තව හෙව්වත් හම්බ වෙන්නේ නෑ. නැවත හොයනවා. ඒත් හම්බ වෙන්නේ නෑ. හොයන වාරයක් පාසාර බල්ලාට වෙච්ච එක තමයි වෙන්නේ. පිපාසයට ලුණු වතුර බොනවා වගේ වෙනවා. ඉතින් ඒව තමයි ඔය පිට වෙන්නේ. ඒකෙනිකාගෙන් අපේක්ෂාවක් තියෙන්නේ. මම මෙයාගෙන් බලාපොරොත්තු නැහැ, එයාගෙන් බලාපොරොත්තු නැහැ. ඔය අන්නේ ඕන්න සුවදතාවය මේ අන්නේ ඕන්නේ ප්‍රතිලාභ ටික එකිනෙකාට නැති වුණොත් එහෙම උතන ගැටීමක් ඇති වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් උතන ඔක්කොම කේන්ද්‍රගත වෙලා තියෙනවා මමත් ඒ මත. මමත් තියෙන පස්සට ඇවිල්ලා කතා කරොත් ඉහළට ගිහලා අවිද්‍යාව. සත්‍ය නොදන්නාකම ඉන්න. ඉතින් එතකොට ඔය ඔන්න කියන අවබෝධය තියෙනවා නම් ඒ සිද්ධිය උනාට පස්සේ යන්නේ නැහැ. මම කියන්නේ සිද්ධිය උනා ඉවරයි ඒක වැඩක් නැහැ. දැන් මේ සිද්ධිය උනා. නමුත් ඒක හේතුවක් කරගන්න ඕනේ තමන්ගේ අඩුපාඩුව තේරුම් ගන්න. නැත්තම් අපිට උතෙන්දී මේ අතත් පිච්චෙනවනේ. ඒ කියන්නේ මගේ අතත් පුච්චගෙන තමයි මම දෙන්නේ. ඒක වැඩි. තරහ පිට කරාට පස්සේ යන්නේ නැහැ. මම කියන්නේ මේක ගන්න ඕනේ ප්‍රඥාවෙන්. මම කියන්නේ තරහව කියන එක එළියට දාන්න කියන එක නෙවෙයි කියන්නේ මේ. තරහව පිට කරාට පස්සේ යන්නේ නැහැ. හැබැයි මගේ අත පිච්චෙන්න බෑ. ඒකයි වැඩි. මගේ අතත් පිච්චෙනවා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මගේ අතත් පුච්චගෙන තමයි දෙන්නේ. ඒ පුච්ච ගන්න නැතුව දෙන්න පුළුවන්. අපිට එහෙම තරහා ගියාම එහෙම තමයි සම්පූර්ණ වෙනස් වෙනවා. ඒක නිකන් සිද්ධියක් විතරයි. ඒක හේතුඵල. ඒක මම කරනවා කියලා නෙවෙයි ඒක. ඒක ඇත්තටම ඒක මායාව. පේන කෙනාට ලෝකේ ඇත්ත කෙනාට ඒක සත්‍යයක් ඒක ඇත්තක් වගේ වුණාට ඒක අපිට එහෙම පේන්නේ නැහැ. අපිට පේන්නේ ඒක නිකන් සිද්ධියක් වගේ. අර හුලං හමනකොට දියැලක් කඩා පාත් වෙනකොට ඉර පායනකොට බහිනකොට ගස්වල කොළ අතු හෙලවෙනකොට ගස්වල කොළ වැටෙනකොට ඒ වගේ සිද්ධියක් ඒක. ඒකත් ඒ විදිහටම වෙලා. ඔයාලට මේ සිද්ධියට කරන කෙනෙක් ඉන්නවා. ඒකයි මේ ප්‍රශ්නේ. කරන්නාගෙන් නිදහස් වෙන විදිහට මේ දකින්න ඕනේ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් තරහවට ඒක ඊළඟ ශනේ අපි ඒක නිවැරදි කරගන්න. ඒක එතනින් අද දේ හෙටට ගෙනියන්නේ නැහැ. ඒකට අද දේ අදම ඉවර කරනවා. මම කිව්වේ සෑම දෙයක්ම එතනම අවසන් වෙනවා. ඒ අවසන් ඒක එතනම ඉවර කරලා යන්න ඕනේ. ඒක ආයෙ කොට තියාගෙන ගියොත් එහෙම එතන ආයෙ ප්‍රශ්නයක් වෙනවා. ඒකට ආයෙ නැවත විපාක පිණිස කර්ම සකස් වෙනවා. නමුත් එතන නිරුද්ධ වෙන සියලුම සිද්ධි තරහක් ආවත් වෛරයක් ආවත් මොකක් ආවත් ලේසියක් රාගයක් ආවත් ඒක එතනම අවසන් කරන්න ඕනේ.
ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ක්‍රියාත්මක වුණත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක Tamanට ප්‍රශ්නයක් නම් එතන ගැටලුවක් තියෙනවා. ඒක වැඩි තියෙනවා. දැන් ඔය තරහා යන්නේ ඒක පස්සේ ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නය ඇල්ලුනේ නේද? පස්සේ මතක් වෙන එක එහෙම එකක් තියෙනවද? ඒකනේ. එහෙම වෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නැති විදිහට ඒ විදිහට හදා ගන්න ඕනේ, දකින්න ඕනේ. ඒකෙන් දැන් මේව ඔයාලගේ හිත පුරුදු කරලා තියෙන්නේ ලෝකේ පැවැත්මට දකින්න විදිහට. ඒ කියන්නේ ලෞකික විදිහට නේ. එහෙමයි. ලෞකික කියන්නේ ලෝකයට අයත් කියන එකනේ. එහෙමයි. දැන් ලෝකෝත්තර විදිහට දකින්න නම් ලෝකෝත්තර කියන්නේ ලෝකයට අයත් නැහැ කියන එක. ලෝකයට අයත් නැති විදිහට අවබෝධය ඒ දැක්ම වෙනස් වෙන්න ඕනේ. ඉතින් කෙලින්ම පටිසෝතගාමී වෙනවා චින්තනය. ඒකයි. එසෙන්දී අර කිව්වා වගේ අව්‍යාජ භාවය, අවංකකම, නිහතමානීකම, ගුණ ධර්ම ටික ඒවත් වැඩෙන්න ඕනේ. දෙහිතක් නැති බව, පරාර්ථ චර්යාව, තමන්ගේ වැඩේ පැත්තකින් තියලා අනුන්ගේ වැඩේ කරලා දෙන්න පුළුවන්කම. ඒක ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒවත් එක්ක තමයි මේ ශක්තිය ගොඩ නැගෙන්නේ. නැත්තම් ওই හිත වද දෙනවා. කොච්චර හරි කට්ටිය රෝග වද දෙනවා. ධර්මයෙන් ආය වහ ගන්නවා. ධර්මයේ තියෙන නිසා ඒක හොඳයි ඒක නරකක් කියනෝ නෙවෙයි. ධර්මයෙන් ආය ඒක හොද ගන්නවා. ඒතකොට ධර්මයක් තෝ කට්ටිය අර මොකක්ද ඒකට කියන්නේ? ධර්මයක් මායя වෙනවා හැබැයි. එහෙම වුණා. ඒතර හොද මඩේ දානවා වගේ වැඩන්නේ කරන්නේ. ඒ කියන්නේ සමහරවිට මෙහෙම අනන්‍යතාවයකුත් ඕකේ මාර්ගය යනකොට ගොඩ නැගෙනවා. දැන් ඕක මේ කතාව අහන්න කලින් ඔයාලට ওই සිද්ධිය සාමාන්‍ය දෙයක් නේද? එහෙමයි සමහරවිට. නේද? එහෙමයි. සාමාන්‍ය දෙයක් නේ. නමුත් දැන් මේක ඇහුවට පස්සේ ඔයාලා වෙනම අනන්‍යතාවයක් හදා ගන්නවා. මම දැන් ධර්මයේ දන්නවා මම ඇහුවා ධර්මයේ මට සත්‍ය ඇහිලා තියෙනවා. ඒ නිසා මම මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියලා වෙනම අනන්‍යතාවයක් හදා ගන්නවා. ඒතකොට ඒ අනන්‍යතාවය කැඩෙනවා අර වගේ සිද්ධියකදී. එතකොට දැන් එතන අනන්‍යතාවය කියන්නේ මමත්වේනේ. නේද? මමත්වේනේ. ධර්ම මමත්වය කියලා අපි කියමුකෝ ඒක. එතකොට ඒක කැඩුණාට පස්සේ වටේට පශ්චාත්තාවයක් දැනෙනවා අයියෝ. මම එතකොට ධර්මය දන්නේ නැහනේ. මට මේකෙන් ප්‍රයෝජනයක් වෙලා නැහනේ කියලා එහෙම එකක් හැදෙනවා. එහෙමද එහෙම වෙන්න පුළුවන්. එතකොට අර ධර්මයේ එතනදී මායя වෙලානේ. අන්තිමට. මේක ගැලවෙන්න දුන්නදී ඒක කර තියාගෙන යනවා. ඒක වැඩි. ඉතින් ඒක මේ දේශි වැඩක් නෙවෙයි. ඒවා සාකච්ඡා කරලා අඩුපාඩු හදාගන්න එක හොඳයි අතට මේක. ඒක තමන් ඉන්න තැන තේරෙනවනේ. ඒකයි මම කිව්වේ දත් ඔයාලා ඒ කට්ටිය ඉන්න තැන හැටියට තමයි වචන කියවෙන්නේ කියලා. අපිට අපි කියනවා නෙවෙයි මේ. ඒ සබාදාම විශ්වවිසින් කියවන දේවල්. ඒක නිසා ඔයාලගේ ඒක තමන්ගේ දුර්වලතාවයන් නොසඟවා මේ පටිච්චන්න කරන්න ඕනේ. පටිච්චන්න කියන්නේ විවෘත වෙනවා කියන එක. පටිච්චන්නම් විවරෙය. වසාති වූදයක් විවෘත කළාසී. එතකොට තමයි මූලස්සව මග්ගං ආචික්කේ වෙන්නේ. කියන්නේ මහන්ද මේ මමෝලායුකට පාර පෙන්වාසේ කියන ඒ දැක්ම ඒක ආශිර්වාදයක් විදිහට ධර්මය ඇහින්නේ එතකොට. නැත්තම් ඔයාලා මේක අහගෙන එකක් වෙනම චැට් එකක් හදාගන්නවා. එහෙම එකක්ද කියලා දකින්න. ඒක දැනගැනීම ප්‍රමාණවත් ඒවා නැති කරන්න යන්න ඕනේ නැහැ. ඒක දැක්කහම ප්‍රමාණවත්. මම ඉස්සෙල්ලා තමන්ගේ අඩුපාඩුව දැනගැනීම තමයි ඒක ඇති. ඒක නිවැරදි කරන්න අපි යන්නේ ඒ තමන්ගේ වැරද්ද අදුර්වලතාවය තේරුම් ගන්නවා. ඒක තමයි මාර්ගය. දුර්වලතාව නැති කය නෑනේ. ඒතකොට මේ හැම පැත්තකින්ම ඒක තමන් තමයි දන්නේ තමන්ගේ මොකද්ද තියෙන
මේ දුර්වලතාවය කියන එක. ඉතින් එහෙම අපිට ඒව නිවැරදි කරගන්න පුළුවන්. එතකොට තව මොනවද? තව මොනවද තියෙන්නේ? ගැටලුයි වගේ. ප්‍රායෝගික ඒවා. ඒ ප්‍රශ්න ඒකමයි නේද හඳුනන්නේ අපේ හිතට දුකක් ආවා. දුකක් ආවත් ඒ දුක දැනුණාම අතීතයමයි මතක් වෙන්නේ. ඒ ප්‍රශ්නම. ඊට පස්සේ දුකේදීම පිළිතුරු හොයද්දි සමහර විට දැන් ඒ ජීවිතේ නැති කරගන්න වගේ හිතෙනවා. ඒ කියන්නේ මේක මෙහෙම මුන්නේ කියලා. දුක දැන් අපිට දැන් මට මොකක් හරි දුකක් දැනුනොත් අතීතේ වෙච්ච සිද්ධි අර පොඩි කාලේ ඉඳන්ම වෙච්ච සිද්ධි මතක් වෙන්නේ. ඒ අන්තෙටම යනවා. ගිහිලා මතක් කරලා වෙද්දි ඊට පස්සේ මේක කෙරුවොත් හරි ජීවිතේ නැති කරගන්න හිතෙනවා. එහෙමත් හිතෙනවා වෙනවාට. ආයි සාමාන්‍ය තත්ත්වෙට පත් වෙනවා. මේකට ඔගේ කියන්නේ ඔයාලට තාම මේ එහෙම සිත අතීතයට එහෙම යනවා. ඒ යනකොට තේරෙන්නේ නැන්නේ මේ හිත අතීතයට යනවා කියන එක. දුක තියෙන්නේ ඒ දුක ගැන වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව තමයි මදි. ඒක ඇති. තව මාර්ගේ වැඩෙන්න ඕනේ. ඒ වැඩෙන ප්‍රතිපදාවක් ගැන මම කිව්වනේ ගිය සතියේ. ගිය සතිය කියන්නේ කලින් දවසක කිව්වා නේද? කුසල් මාර්ගයේ වැඩෙන විදියක් ගැන. කියන්නේ දෙන්නේ කිසනවද? තේරීම මාත්‍ය නැති වෙන විදිහට වැඩ කරන විදිහ. තාම කුසලයේ මදි කුසලයේ බලවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා තාම ඒක අතීතයට ගිහිල්ලා ඒ සිද්ධියත් වෙලා ඔක්කොමත් වෙලා ඔය සේරම උනාට පස්සේ දැන් ඔකට ආයෙ පස්සේ ඉන්නේ එතකොට නේද? ඒක ඒව තමයි මතක් වෙන්නේ. ඔව්. ධර්මයේ මදි කියන්නේ ආර්ය මේ සුතවාරිය ශාවකා බණ අහන ආර්ය ශ්‍රාවකයා බලවත් වෙලා නැහැ තාම මදි. ඒකයි අසුතවා පුතඥ බණ අහන්නේ නැති පුතඥයා තමයි බලවත් වෙලා ඉන්නේ. කියන්නේ මාරයා. එයා තමයි ඒව කරවන්නේ. හිතේ ස්වභාව මනසේ හැටීම තමයි. මනස හැම වෙලාවම පරණ කුණු කන්දල් අවුස් ගඳ රසනේ කරන්නේ. ඒතොර ඒ හිතත් එක්ක එකට අහු වෙලා ඒකට හිතත් එක්ක දීඝ කාගෙන යන්නේ නැතුව අපි ඒ වෙලාවට ක්‍රියාකාරකමක් කරනවා මොකක් හරි. ක්‍රියාකාරකම වෙනස් කරනවා. තේරුණාද? ඔය නිකන් ඔහි ඇඳට වෙලා ඔහි බලාගෙන ඉන්නකොට ඒ එහෙම ඔය අපි කියන්නේ මනෝ ගහනවා කියලා. ඔන්න වගේ අවස්ථාවලින් ඒව මතක් වෙන්නේ. ඒකට නෑ ඒ වෙලාවට එළියට බහලා බලන්න මෙදුරේ තනකොළ දිනනවාද කියලා තනකොළ ටික ගලවන්න. අන්න එතකොට ඒ වගේ දෙයක් කරාම ඒක කුසලයක් වෙනවා තැනදී. ඒවා මේ තසුළු දේවල්. ඒවා අන්න ඒ වගේ ක්‍රියාකාරකම් මාරු කරන්න. එහෙම කරන්න පුළුවන්. නමුත් ඒක විසඳුමක් නෙවෙයි. හරිද? නමුත් අවබෝධය ඇති වෙනවා. අවබෝධය ඒක එයි. අවබෝධය කියන දේ තමන් සුසුගම් තමන්ගේ පරිශුද්ධ ස්වභාවය තමන්ගේ පිරිසුදු භාවය මත නේවා ඒක පිළිටන්නේ නේද? අවබෝධය කියන එක මේ එතකොට අන්නේ වගේ උපායශීලී දේවල් කරන්නත් පුළුවන්. නැත්තම් ගෙදර රෙදි තියනවා රෙදි ටිකක් හොදනවා. එහෙම නැත්තම් ගෙදර අවුල් වෙලා තියෙනවා නම් ඒ ගෙදර ඔක්කොම පිළිවෙලට තියෙන බඩ මුට්ටු පිරිසිදු කරලා ලස්සනට අතුපතු ගාලා එහෙම අන්න ඒව දෙයක්. එතකොට ඒක හරියනවා. අරකට එක්ක අහුවෙලා ඒ හිතත් එක්ක ඒ සිතුවිල්ලට අහුවෙලා ඒක අතීතයට ගිහිල්ලා පරණ කුණු අවුස් මම මෙහෙම කරා නම් හොඳයි මෙන්න මේ විදියට ඊට එදා මේක මම කරේ නැත්තම් අද මෙහෙම වෙන්නේ නැහැ. එහෙමනේ කියන්නේ නේද?
ඉතින් එහෙම ඒ හිතේ හැටි ඒ ස්වභාවය ඒක. ඒ කියන්නේ වැඩ කරන වේදු සිත වර්ධටම පෙරලිත කියන්නේ. ඉතින් ඒ වෙලාවට අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක පන්සලට ඇවිල්ලා කෝදී අතු ගාලා දාලා යනවා. ඉතින් ඒවට තියනවා වැඩ. ඒක කුසල්. එහෙම කාලයක් කරනකොට තමන්ගේ කුසල් පැත්ත බලවත් වෙනවා. එතකොට ඔය හිත මේ දැන් ඔය ඇත්තටම හිත වද දෙනවනේ නේද? තමන්ට මායя වෙලා ඉන්නේ තමන්ගේ හිත. ඒ කියන්නේ තමන්ගේ හිත හතුරා වෙලා ඉන්නේ ඒකයි. මායනේ හතුරා වෙලා හරි වචන. ඔක යාළුවෙක් වගේ වෙනවා අන්තිමට. කියන්නේ අපේ හිත එහෙම තමන්ට හිත පිණිස පෙරලෙන්නේ නැහැ එතකොට. හිත යාළුවෙක් වෙනවා. ඒ වලගේ එක පිටුරුද්ද වෙලා තියෙනවා. එහෙම නේද? යාළුවෙක් වෙනවා එතකොට. ඒතර වද දෙන්නේ නැහැ. දැන් මගේ යාළුවෙක් මට අවංකව ආදරේ නම් මේ මට හිතවත් නම් මට මේ කරදර කරන්නේ නැහැ නේද? දුක් දෙන්නේ නැහැ නේ. අනියම කරාම කුසලයේ බලවත් වෙනවා. ඉතින් ඔයාලා එන්න ගහින් ගෙඩියනවා වගේ එකපාරට මේක අහලා අවබෝධය කියන එක එහෙම බලාපොරොත්තු වෙනවා නම් එහෙම එකක් එහෙම අවබෝධයක් කරගන්න දෙයක් මේකේ නෑ ඇත්තටම. කොච්චර කල් ඔයාලා ගියත් අවබෝධ කරගන්න කියලා අවබෝධ කරගන්න දෙයක් හම්බ වෙන්නේ නෑ. හැබැයි එහෙම නැති කෙනාට අපි කියනවා. එහෙම අවබෝධ කරගන්න දෙයක් තියෙනවා කියලා හිතන කෙනාට අවබෝධ කරගන්න දෙයක් එයාට තියෙන්න පුළුවන්. මොකද ඇත්ත කතාව එහෙම එකක් නෑ. ඒක ඉතින් කාලයක් ගියාම තමයි තේරෙන්නේ. අන්න ඒ වගේ ක්‍රියාකාරකම් තුලින් මේ ඒක ඒ අනිත් එක ඕක බලන්න ඉතල බලන්නකො දැන් ඔය මොකක් හරි පරණ සිද්ධියක් ඇදලා අරගෙන ඒක ගැන මෙනෙහි කරන එක. ඒක අන්තිමට මෝකුරා ගිහිල්ලා ඒක අන්තිමට සීදී හානි කරගන්න තැනට එනවා. ඉතින් ඉතින් කොච්චර ඒක දුර්වල මට්ටමක්ද ඒක දැන් බාහිර ප්‍රශ්නයක් නෙවෙයි දැන් මේ මනසෙන්ම හදන එකක් නේ. ඒක ඕකට තමන්ගේ ශරීරයේ පළිද නැහැනේ. තේරෙනවද? අපි හිමාරම් බලනෝගේ සම්මතේ. දැන් අපි සීදී හානි කරගන්නවා කියලා මේ කය බෙල්ලක පැල් දා ගන්නවා එක්ක වාගනවා කියලා මේ කයට දඬුවම් දෙන දෙයක් නේ කරන්නේ. ඒතර ඔය මානසික කරන වැඩේ මේ කයට සම්බන්ධ නැහැ නේ. ඒක පලි නැහැ නේක. ඇත්තටම පලි නැහැ. මානසික ගැටේ තමයි ලියා ගන්න ඕනේ. මේ ගැටේ ඔයාලට තමයි ලියන්න පුළුවන්. ඔයාලා තමයි ඒක ලියා ගන්න. මට ඒක කියන්න බෑ. ඔයාලා විසින්ම තමයි ඒක ලියා ගන්න වෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි මේ මනසින් හදන දේ ඇත්ත කියලා හිතනකොට ඇත්ත කියලා අපිට දැනෙනවා ෆෑන් එක දාන්න. ඇත්ත කියලා දැනෙනවා. ඒක ඇත්තටම සත්‍යයක් විදිහට ජීවමානව Tamanට අත්දැකීමක් විදිහට මේ ඒ සිතුවිල්ල Tamanට දැනෙන්න ඇරියට පස්සේ නේද අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ. නේද? සීදී හානි කරගන්නවා හරි මොකක් හරි දැනකට ක්‍රියාත්මක වෙන්න යන්නේ එතකොටනේ. ඕකම අරන් බලමුකෝ දැන් ඇත්ත ලෝකෙට අපි මනසින් එක තැන ඉඳගෙන කාමරේ ඉඳගෙන ඇඳේ ඉඳගෙන මනසින් හදපු එක ගැන තමයි ඔය කිව්වේ. දැන් ඕක ගන්නවා ඕකම ගලපනවා ඇත්ත ජීවිතේට. ඇත්ත ජීවිතෙත් ඕකම නෙවෙයි දෙන්නේ. ඇත්ත ජීවිතෙත් මොකක් හරි සිද්ධියක් අල්ලගෙන ප්‍රශ්නයක් ඇති කරගෙන ගහගෙන වෙනගෙන ගඬු කරගෙන අන්තිමට කාට හරි ගහලා මරනවා. එහෙම නැත්නම් Taman මොන හරි කරගන්නවා. එතකොට මේ මානසික සිද්ධියයි අපි එකතන ඉඳගෙන හිටපු සිද්ධියයි මේ අර්ථ සම්මත ලෝකෙත් එක කරපු සිද්ධියයි දෙකක් විදිහට දැනෙන්නේ එකක් විදිහට.
උකට්ටියට දැනෙන්නේ කොහොමද? මනස කියන එක බොරු මේ එළිය එක ඇත්ත වගේ. එහෙමනේ. එහෙමනේ දැනෙන්නේ. ඔව්. නමුත් ඒකෙත් වෙන්නේ ඕකම තමයි. දැන් බාන්නු දෙන්නේ බැනගන්නකොට මේ මස් කය දන්නේ නැහැ නේ ඕක වයින් එක. නේද? මස් කය දන්නේ නැහැ නේ මේ බයිනවා කියලා. හරි හොඳ කියනවා කියලා වචනවල තියෙන හොඳ නරක දන්නේ නැහැ. ඒතර මේ කයවල දෙක පය ගහගත්තා කියන්නේ ගැහුවොත් මේ කයටනේ නිදෙන්නේ. ජව කට්ටියගේ මේ අතේ ඇඟිල්ල කෙනෙක්තුවත් එහෙම වෙන කොනිට ගන්නව බලන්න. දැන් මෙහෙම කෙනෙක්තුවාම කොහාටද දැනෙන්නේ? කයටද හිතටද? ඔයාලට දැනෙන්නේ තමන්ගේ පැත්තෙන් කියන්නේ කොහොමද දැනෙන්නේ ඔයාලට? ඉඳ දැනෙන්නේ කයට. දැන් කෝල් එකක් එනවා ගෙදර කවුරුගෙන තමන්ගේ මිනිස්සයා නැති වෙලා කියලා. එතකොට දැනෙන්නේ කොහාටද? කොහාටද දැනෙන්නේ? කයටද හිතටද? එතකොට දැන් මෙහෙම ඇල්ලුවට පස්සේ මේ දැනෙන වේදනාව සැපයිද දුකයිද? ඒක දැනෙන්නේ කොහාටද? හා? ඒ හිමින් අත ගෑවාම සැපයි ඒක දැනෙන්නේ කොහාටද? ඒක තමයි අවුල. එතකොට අර දැන් ඊට පස්සේ නැත්තම් කියනවා මේ නිදානයක් හම්බෙලා කියලා කෝල් එකක් එනවා. ගෙදර කාට හරි. එතකොට ඒක දැනෙන්නේ කොහාටද? හිතට. නේද? දැන් ඔකට ඔය ඒ දැනීම් වලට කය සම්බන්ධද? ඈ කෝල් එකකින් එන මේ පණිවිඩ දෙකට කය සම්බන්ධද? සම්බන්ධ නැහැ. කය සම්බන්ධයක් නැහැනේ. දැන් කවුරුහරි ඇවිල්ලා අපිට බයිනවා කියන්නේ වැස්සිදී පිටදී. බයිනකොට ඒක දැනෙන්නේ කොහාටද? කයටද හිතටද? හිතට. දැන් බයින මිනිස්සයාට මම ගහනවා. හරිද? ඒක දැනෙන්නේ කොහාටද? කයටද හිතටද? මගේ හිතට. නෑ මොකක්ද කියන්නේ? දැන් මං බයින මනුස්සයර මං ගහනවා. ගහනකොට ඒක දැනෙන්නේ කොහාටද කියලා? දැනෙන්නේ කයට. ඔව් කයට. එතකොට දැන් අර මනසින් හදාගත්ත එක මේ බයිනකොට දැවුනේ හිතට. හරිද? බයිනකොට දැවුනේ හිතට, ගහනකොට දැවුනේ කයට. දැන් කය පරිදෝකට බැන් එකට දැන් බයිනකොට මේ දිදිච්ච හිතට කය සම්බන්ධ නැහැනේ. ඒ කියන්නේ තමන්ගේ කය සම්බන්ධද? නෑ. අර අනුන්ගේ කය සම්බන්ධද ඒකට? ඒත් නෑ. එනසු ගහන්නේ. එතකොට මේක විතර වැරදි. අපි. නේද? වැරදි නේද ඒකට? ඒ කියන්නේ දැන් කවුරු හරි ඇවිල්ලා මට බයිනකොට මම මගේ කම්බුලට ගහ ගන්නවා. දැන් හරිද ඒක? ඉතින් කාටද? මේ කයවල දෙකක් විදියට ගන්නේ රැවටිච්ච කෙනානේ. නේද? මේ මම ඉන්නවා මෙතන මට තමයි මේක බයිනවා ඇහෙන්නේ. එළිය කෙනෙක් ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා අපි හිතා ගන්නවා. ඒතර මෙතන කය මගේ, එළිය කය, එළිය රූපය අනුන්ගේ. නමුත් කයවල ඒ දෙක දැනෙන්නේ කොහටද?
ඒ දෙක කයවල් දෙක ගැන හදාහස් දැනෙන්නේ කොහටද? හිතට. එහෙනම් මේ කයවල් දෙක එක දන්නේ නැහැ නේ. එහෙනම් මේ දෙක සම්බන්ධ නැහැ නේද? මේ දෙක පලි නැහැ නේද ඒවට? ඒ මනසෙම නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම මෙච්චර දුරක් ගෙනාවේ අර කලින් මේ අර මේ ඇඳේ ඉඳගෙන අපි මනසින් අතීතයේ දේවල් කුණු අවුස් කල්පනා කරලා සීදී හානි කරගන්න තැනට එනවා. ඒකම ගල්පනවා අපි දැන් සම්මත ලෝකෙට. සම්මත ලෝකෙට ගලපලා ආපු ඒකනේ දැන් මේ කිව්වේ. නේද උපමාවකින්? එතකොට එහෙනම් මනසින් හදන එකයි ඇත්ත ලෝකෙ වෙන සිද්ධියයි දෙකක්ද එකක්ද? එකක් නෙමෙයි. එහෙනම් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ එළියවත් කොහෙවත් නෙවෙයි තමන් ගාවම. මහත්තයා ඔව් ඔතන මේ ටෝච් එකක් තියනවද මොකක්ද? පොඩ්ඩක් එන්න මන් දෙන්න එක. වෙලාවම දැන් මේකක් නේද? ඔව්. එතකොට මේ මොකද කිව්වේ? ඔව් මම ඒතර දැන් පැහැදිලි නේද මේ බාහිර ලෝකේ කිසි ප්‍රශ්නයක් කවුරුවත් අපිට හොඳ කළවත් නරක කළවත් නැහැ කියලා. ඈ සබ දුක කියන එක මේ පැත්තෙන් හදාගන්නේ. නමුත් දැන් කය ඔහොම ඇල්ලුවට පස්සේ අපිට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව ඇවිල්ලා මේ දුකක් එන්න වේදනාවක්. මෙහෙම ස්පර්ශ කරාම වේදනාවක් දැනෙනවා. ඒක කයට දැනෙන එකක්. ඒක මේ විපාක කය තියෙනකන් දැනෙන එකක්. ස්පර්ශය. ඒක අපිට ඒකට මනස සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම මගේ අත මෙහෙම මං අත ගන්නවා. හරිද? දැන් ඔයාලා ඇවිල්ලා මගේ අත මෙහෙම අත ගන්නවා. දැන් එතකොට ඔයාලට දැනෙන්නේ කොහොමද? දැන් ඔයාලා ඔයාගේ අත කොහොම අත ගන්නවා. දැන් මම ඇවිල්ලා අත ගාව කොහොමද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? ඒතර ඒක හිතට බලපානවා. ඒක තමයි අහන්නේ. දැන් මට දැන් මම මෙහෙම මගේ අත ඔහොම ස්පර්ශ කරනවා. දැන් මම මෙහෙම ඉන්නකොට තව කවුරු හරි ඇවිල්ලා ස්පර්ශ කරනවා. ආයේ මම ස්පර්ශ කරනවා. ආයේ තව කවුරු හරි ස්පර්ශ කරනවා. දැන් මේක දෙකක්ද කලින් එක ඉවරයිනේ. එහෙමයි. කලින් එකේදී මේ මම අත ගන්නවා කියන එකක් මට දැනුන්නේ නැහැ නේද? දැනුණා. දැන් මොම ස්පර්ශ කරනකොට දැනෙන තැනනේ නේද? දැනෙන තැන තමයි ලෝකෙ මේ තියෙන්නේ. මේ හරි ගැඹුරු කතා මේ මෙහෙම ඇල්ලුවොත් මේක තමයි ලෝකය. මෙතන තමයි ලෝකය. මෙහෙම ඇල්ලුවොත් මෙතන. ඔයාලට දැනෙන්නේ කොහොමද දන්නේ නැහැ. මధుරයක් කනකොට ඒ මధుරව කන එතන තමයි ලෝකේ. ආධ්‍යාත්මික බාහිර කියන දිත්තේ නැති තැනක් මේ කියන්නේ. ඒ මගේ කය මම අත ගන්නවා. වෙන කෙනෙක් අත ගන්නවා. දැන් මගේ කය කියන එක තියෙන්නේ කොහෙද? කයේද හිතේද? හිතේ. මේ වෙන කෙනෙක් අත ගන්නවා කියන එක තියෙන්නේ කයේද හිතේද? මේ දෙකම මනසට දැනෙන එකන්නේ. හරි දැන් මනස කියන එක සකස් වුනේ දැන් මනස කියන්නේ මොකටද?
මට කියන්නකො මනස කියන්නේ මොකක්ද කියලා. මොන හිත ගැනද ඔය කියන්නේ? හිත හරි මනස හරි ගන්න. මොකක් ගැනද ඔය කියන්නේ? දැනෙනවා කියලා කියන්නේ. මොන හිත ගැනද කියන්නේ? හිතට දැනෙනවා කියවනේ. නේද? ඒ මොන හිත ගැනද කියන්නේ? කොයි හිතද? ඈ? ඒක දෙහිම හිතක් නෑ නේද? මේක තමයි සාහිත්‍ය. නෑනේ. ඒක හිත කියන එක දන බොරුවක් කියනවා. ඒතර ඒ වාටේ ප්‍රශ්නෙට උත්තරයක් නෑනේ. නෑ සාමි. උත්තරයක් එන්න විදියක් නෑ. හරි. අපි ගමු මනස ගැන දැන්. හරිද? මනස කියන එක මනස කියන්නේ මොකද්ද? අතීතය දැන් මේ අනුන්ගේ කය මේ මගේ කය. ඈ? මේ ඒ ඔක්කොම තියෙන්නේ අතීත අත්දැකීම් වල නේද? අතීත රූපනේ නේද? මේ මගේ කය කියන එක මම අතීත රූපෙන් හදාගන්න එකනේ අතීත දැනුමෙන් ගන්නෙ නේද? මේ අහවලා මේ අනුන් කියලා ඒ අතීතයෙන් ගන්නෙ. දැන් පේන එක වුණොත් එහෙම අපිට ගන්න බෑනේ. දැන් පේන එක වුණොත් කියන්නේ දැන් නම් අපිට ඇස් ඉදිරි පිටට කෙනෙක් හම්බ වෙන්නේ අලුතෙන්. අපි දන්නවද? අලුත් දන්නෙත් නෑ දන්නවත් නෙවෙයිනේ. දන්නවත් නෙවෙයි. ඔව්. ඒ දෙකම කියන්න බෑනේ නේද? නමුත් දැන් අතීතේ තියෙනවා නම් අපිට දන්නේ නැති කෙනෙක් තමයි හම්බ වෙන්නේ නේ. නේද? ඇස් ඉදිරියට හම්බ වෙන අතීතයේ ඇත්ත වුණොත් එහෙම ඇස් ඉදිරියට කෙනෙක් හම්බ වෙනවා. මෙයා මන් දන්නේ නැහැ කියන එක ඇහැ කියන්නේ නැහනේ. නේද? ඇහැ නෙවෙයිනේ කියන්නේ දැන් මේ මනසනේ කියන්නේ. හරි ඒතර මනසින් කොහොමද ඒක හදාගන්නේ? අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු. අතීතේ මම දැකපු අය ඉන්නවා. ඒ දැකපු අයට මෙයාව ගැලපෙන්නේ නැහැ. ඒ දැකපු අය අතර මෙයාගේ රූපේ නැහැ. නේද? දැකපු අයගේ රූප අතර මෙයාගේ රූපේ නැහැ. අපි මතක ගබඩාවේ නැහැ. ඒතර මෙයා මට දන්නේ නැති කෙනෙක් වෙනවා. හරි දැන් මතක ගබඩාව අතීත දැනුම කියන එක ඒක ඉවරයි නේද? නිරුද්ධයි නේද? දැන් තියනවද ඒක? දැන් ඔය කොහෙවත් තියනවද? නෑනේ. ඇතුලේ තියනවද? ඇතුලේ තියනවද? ඈ? කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ ඇතුලේ? නෑ මං කියන්නේ දැන් මේ දැන්. මේ දැන් තියනවද කොහෙවත්? මං ඒ කියන්නේ මේ වචනේ ඇහෙන මේ ෂනේ තියනවද ඒ කියන දැනුම? එළිය කොහේ හරි තියනවද? ඒ කොහෙවත් නැහැ නේද? එහෙනම් මට හම්බෙන රූපය දන්නේ නැති රූපයක් කියලා කියන්න පුළුවන්ද? අර මනුස්සයා. අතීත දැනුම නැත්තම් දන්නේ නැති රූපයක් කියලා කියන්න පුළුවන්ද? නැත්තම් දන්න රූපයක් කියලා කියන්න පුළුවන්. මොකද ඇහැ කියන්නේ නැහැ මේ ඉන්නේ ආවලා මෙයා දන්නවා මෙයා දන්නේ නැහැ කියලා ඇහැ කියන්නේ නැහැ මනස තමයි කියන්නේ. එහෙනම් මනස සකස් වෙන්නේ මේ අතීත දැනුම නිසා. එහෙනම් අතීතය නිරුද්ධයි. අතීතය නිරුද්ධයි නම් මේ මොහොතේ ඔබට පෙනීමක් තියෙනවා. පේන දෙයක් නැහැ, පේන කෙනෙක් නැහැ, පෙනීමක් විතරයි. මම මේ පෙනීම ගැන කියන්නේ. පෙනීමට. හරි. ඒතකොට ඒක මම කියන්න හේතුව එච්චර ඒක පැහැදිලි කරන්න යන්න හේතුව මේ මනසින් අර ඉස්සෙල්ලා ස්පර්ශය ගැන අපි කතා කරන්න ආවනේ. එතකොට මනසින් තමයි මේ හදාගන්නේ මේ මගේ කය. මේ ඔබේ කය කියලා. නේද? දැන් පොඩි එකා දන්නවද ඔබ? මේ උගේ රූපේ මේ අම්මගේ රූපේ කියලා දන්නේ නැහැ නේ. ඒක ලොකු නාමනේ හදාගන්නේ. දැන් එතකොට අර කී විදිහට එතකොට මේ මගේ රූපය ඔබේ රූපය කියන එකත් අර මානසික නේද තියෙන්නේ.
අතීත දැනුම තුළනේ. එහෙනම් මේ මොහොතට මේ ෂණයට ආවොත් එහෙම මේ මගේ රූපේ මේ ඔබේ රූපේ කියලා ගන්න පුළුවන්. පුළුවන්. මේ මොහොතේ ඉන්නේ ඉතින් අපි වෙන මොහොතක නැහැ. කොයි වෙලාවක අපි ඉන්නේ මේ මොහොතේ. නේද? තේරෙනවද මේ කියන්නේ? එතකොට ආධ්‍යාත්මික බාහිර කියලා දෙක පනවන්න බැරුව යනවා. පනවන්න බෑ. එතකොට මේ කය මම මේ වේදනාව සැප දුක ගැන නෙමෙයි කියන්නේ ගියේ. එතකොට දැන් මෙහෙම ස්පර්ශ කරනවා. මම ස්පර්ශ කරනවා. දැන් වෙන කෙනෙක් ඇවිල්ලා ස්පර්ශ කරනවා. දෙකක්ද? ඔයාලට දැනෙන්නේ කොහොමද? ඈ? ඒක හිතට බලපන්නේ නැද්ද? මට දැනෙන විදිය මම මේ කියන්නේ. දැන් මම කියන දේ මට ප්‍රායෝගික වෙන්න බෑ. තේරුණාද? දැන් මේ ඔහොම ස්පර්ශ කරද්දී ඒක මට දැනෙනවා වෙන කෙනෙක් ඇයි ස්පර්ශ කරනවා ඒ දෙකම මට එකක් විදිහට දැනෙනවා. ඒක තමයි වැඩි. වගේ දැනෙනවා. ඒක තමයි වැඩි. ඒ කියන්නේ ඒක බලපානවා මනසට. ඒ කියන්නේ මනස කයයි හිතයි දෙක ගැට ගැහිලා. ඒකයි වැඩි. විඥාන කය විඥානේ නේ කය කියන එක විඥාණයට අපි. මේ ෆිසිකල් බොඩි එක ගැන නෙමෙයි කියන්නේ. මනසින් හදාගත්ත කයක් තියෙනවා. ආර වැඩක් තියෙනවා. ඒක උග ලීසි වැඩන්නේ උතනින් ගැලවෙනවා කියන්නේ. දැන් වේදනාව සමනහස. ඉතින් වේදනාව තමයි දැනෙන්නේ. ඒක දැන් මෙහෙම කොනිට කරනවා. ඒකත් තියෙනවා. වේදනාවක් නෙවෙයි. වේදනාව සැප දුක කියන එක අපිනේ හදාගන්නේ. සැපයි දුකයි කියලා වේදනාවක් දැනෙන්නේ. ඒ දෙන්නේ කියලා ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒක කවුරු හරි යනුවත් අපි යාට ගහන්නේ අපි දෙන්නේ කියලා හිත දාන්න. ඔව් ඒ නිසා දිත්‍ය නිසා නේද? දැන් ඒතකොට එතන රැවටීම නිසානේ අපි කරලා ගහන්න යන්නේ නේ. දෝක මෙහෙම දැක්මක් ආවොත් මේ මමම මට ගෙවුවා වගේ එකක් ආවොත් නෑ නේ. ඒක අර සාන්තිවාදී ජාතකයේ මතකද? අර අඹවයි ආවෙනේ ඉන්න තාපසයා බෝසතාන් වහන්සේ සාන්තිවාදී තාපසයා මේ හැමදාම විසෝරු ටික ඇවිල්ලා බණ අහනවා. කොමාරි තාපසයා ගැන මේ ගුරු චෝදනා මේ කරලා ඇමති මණ්ඩලයේ මට මතක විදිහට රජතුමා ඇවිල්ලා ගහන කන්දේක කපනවා ඉස්සරහ. මේ ශාන්තිය තාම තියනවද කියලා බලන්න. අත් දෙකක් කපනවා, කකුල් දෙකක් කපනවා. නමුත් ඒ ශාන්තිය වෙනස් වෙන්නේ නැහැ. ශාන්තිවාදී ජාතකයෝ කියලා බලන්න. එතකොට ඒක කතාව හරියනේ. එතකොට මේක හේතුඵලයක්. මේක හේතුඵලයක්. ඒක තමයි. එතකොට දැන් එතකොට හිතලා බලන්න. මේක ඇඩ්වාන්ස් කතාව. එතකොට ඔයා මෙච්චර කල් විවාහ වෙලා කියලා එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? තමන්ව කසාද බැඳගත්තා වගේ එකක් නෙවෙයි. ඉතින් ඒක ඇතුලේ සර්ව සාධාරණයක් හොයනවා කියන එක අපේ මොඩකම. ඉතින් ඒකට දෙන්න තියෙන සංක්ෂිප්තම උත්තරේ තමයි ඔය. ඔය ප්‍රශ්නවලට උත්තර නැහැ ඒකයි වැඩි. අපි ඉතින් අර සම්මතී ඉන්න නිසා ඒ විදිහට කිව්වට උත්තර නැහැ ඔකට. ඔකට විසඳුම් දෙන්න බෑ. ධර්මයේ තමයි විසඳුම. වෙන සම්මත විසඳුම් නැහැ. සම්මත විසඳුම් මේවට දෙන්න බෑ. ඔය ප්‍රායෝගිකව ගලන මේ ප්‍රායෝගිකව මම නම් අත්විඳලා තියෙන දේවල් මේ දේවල්. මම කියන දේවල් වලට මම වල් කියනවා.
ඒක එහෙම නෙවෙයි කියලා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ට කියන්න බෑ. කිසිම මාරේක්ට, බ්‍රහ්මයකට, දිවියෙක්ට කිසිම කෙනෙක්ට මේක එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. ඉතින් ඒ වගේ මායාවකට තමයි මේ කයයි හිතයි ගැට ගැහිලා මේ මිනිස්සු අහුවෙලා ඉන්නේ. ඉතින් ඒකයි අපි කියන්නේ ඕක තමා තුළින්ම දකින්න දහම. බාහිර කිසිම સિદ્ધාන්තයක් තමන්ගේ ආධ්‍යාත්මය වෙනස් කරන්න බලපාලා නැහැ. ඒ කියන්නේ එළියේ ඉන්න කිසිම කෙනෙක් අපිට හොඳ කරලත් නැහැ නරක කරලත් නැහැ. මටම කරලා දෙන්නේ. ඒ වගේ එකක්. මම වපුල දෙයට අනුව බීජ ලැබිලා තියෙනවා. හේතුඵල. ඊට පස්සේ හේතුඵල වෙනවා. ඒක හේතුව නිසා හටගත්ත ඵලයක් කියන එක නොදන්න නිසා ඵලය අහපව හේතුවක් වෙනවා. මොනවද සසර සකස් වෙන්නේ? හේතුඵල ඵල හේතු. එහෙම තමයි සසර යන්නේ. අවිද්‍යා නිරෝධා සංඛාරා නිරෝධෝ. නේද? වටි ධර්මාචාර්යම කළාද? ඉතින් ඕක තමයි මේකේ ධර්මයේ ප්‍රායෝගික වල ඉන්න තැන් වල හැටියට තමයි මම කියවෙන්නේ. එහෙම මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඔයාලට තමයි කරදරයක් වෙලා තියෙන්නේ. මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. මම කියනවා කියලා එහෙම මට දැනෙන්නේ නැහැ මේක. මම නිකන් ඇඳට වෙලා මම Netflix එකේ මූවී එකක් බලනවා. මෙතනට ඇවිල්ලා කතා කරනවා. ඒ දෙකම එකක් මට. ඒකේ මගේ විවේකේ නැති වෙන්නේ නැහැ. අපේ හිතේ ඉඳලානේ මේක සම්බන්ධයි. ඔව් එහෙම හිතනවා නම් ඒක මට මොකද කියන්න බෑ නේද? මට එහෙම එකක් දැනෙන්නේ. මට පොඩි බෙහෙතක් තියෙනවා හදලා දෙන්න පුළුවන්. අර නාරං ගෙඩි වගේක් තියෙනවා. ඒකෙන් ගෙඩි 3-4ක් මිදි කළා ඉඟුරු ටික තලලා දාලා ලුණු ටිකක් දාලා මේ වගේ ට්‍රිටි වීමක් හදලා දෙන්න පුළුවන්. වතුර දාන්න නැතුව. මෙතන තියෙන නාරං. ඉංග්‍රීසි ඒවා විතර ගාම්බිස් කුනේ නේද? ගාම්බිස් නේද කමන්නේ. ඉංග්‍රීසි නාරංගේ ලුණු ටිකක් තමයි නේද? ඉංග්‍රීසි ඇති ඔයාලගෙන අපි උතන මේ ඇතුළට ගියාම මේසයක් තියෙන මේසෙට හැබැයි මේ පෙට්ටියක් තියෙන අනේ පෙට්ටිය ඇති. ඉඟුරු නාරන් තියෙනවා අතන මේ සිංක් එක ගාව. උතන